අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යළි යළිත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තක ඇත්තක නිරු ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 53000 ඉක්මවයි. මරණ 8ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 264ක්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හෙළි වෙයි. දෙවනගල පුදුවිමේ කොටසක් ඉඩම් කොල්ලකරුවන් යලි ඩෝස කරයි. සියල්ල පරණ ගල්මු. තිසර සහ ශ්‍රහාන්ගේ කෝන්තරේ සුලමුල. Central Park Jaya this season. Save up to 1 million rupees. It's the season to celebrate. Dharma Sadhikai. Kirilton Navyakarane Chavaya. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිලධාරීන් ඇතුළු 943 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුවයි. මේ අතර අද අලුතින් COVID ආසාදිතයින් 749 දෙනෙකු හඳුනා ගැනුණු අතර COVID ව්‍යාප්තිය සැලකිල්ලටගෙන මිනුවන්ගොඩ සහ මාතලේ ප්‍රදේශ කිහිපයක් අද පසරුවේ සිට හුදකලා කෙරුණා. දවසේ පුවත මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර සහ බටහිර ගල්ඔලුව ග්‍රාමනිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති අතර මාතලේ පොලිස් බල ප්‍රදේශයේ වරකාඹුර ග්‍රාමනිලධාරී වසම මීදෙනිය ග්‍රාමනිලධාරී වසම සහ දෙහිපිටිය ග්‍රාමනිලධාරී වසමේ මාත්තාව ගම්මානය හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. අද දිනේ නව ආසාදිතයින් 749 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 53062ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදීද කොවිඩ් ආසාදිතයින් 719 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් හඳුනා ගැනුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 182ක්. ඉන් 50 දෙනෙකු මීගොමුවෙන්ද 31 දෙනෙකු වත්තලින්ද වාර්තා වුණා. රාගම ශික්ෂණ රෝහලේ හැදියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම රෝහලේ වාටුවක් වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. තවත් කොවිඩ් මරණ 8ක් අලුතින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගියා. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘතදේහය ආදාහනය කිරීමට මරණකරුගේ ඥාතීන් විරෝධය පළ කිරීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවකට පත් වුණා. ඔයාලා පපු ගන්න කැමති නැත්නම් හරි එහෙනම් ඔයාලා ඔක්කොම මේ ගෙවල් වලට යන්න අපි ඊට පස්සේ උසා විනියෝගයක් කරන් ඒක කටයුතු කරා. දැන් අපි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා දැන් අපි එයාලගේ මල්ලිලත් ඉන්නවනේ. දැන් කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරලා සාකච්ඡා කරන්නේ මොකද වරහත් ඉස්සරයි ආයි ගෙදර ගිහිල්ලා සාකච්ඡා කරලා දින ගණන් ඒව කරන්න බෑ දැන් පුළුවන් ඉක්මනින් අයින් කරගන්න. ඒක රොට අපේ සාය වෙන්නේ ඉතරයි. මොකද දෙන්න ඕනේ නැහැ. අපි වල විනි පෙන්නන්න. වෙන්නලා මේ දේවල් කරලා අපි අයින් කරනවා. ඒක කරන්නේ. ඒක වල අපෙන් බැරි. ඔයාලගේ ආගමේ නීතියක් තියෙනවානේ. කය ගානක් ඇතුළත කරන්න ඕනේ කියලා. ඒක කරගන්න වෙන්නේ අපි උසාවි ක්‍රියාමාර්ගයක් අරගෙන කරන්න ගත්තොත් වරියක් කල්යනවා. එතකොට මේ පැවිදි අතර පහින්නත් පුළුවන්. ඒක තියෙනවා ඔයාලගේ අතින්. ඔයාලා හරි හරි කියලා ඊට පස්සේ එන්න එපා ඇඟිල්ල දික් කරන්න. ඒක තේරුම් ගන්න නැහැ කොහොමද? පොට්ට මොකද මේ කියන්නේ කියලා. ඔයාලා උදේ තීරණය කරනකොට අපේ තීරණය අරන් අපි ඉවරයි. ඔයාලා 4 දෙනා තීරණය වෙනවා මෙතන ගිහින් බලන් ඉන්නවා. තව ලෙඩු කී දෙනෙක් ඉන්නවා මේ හොස්පිටලේ බලන්න මේ කට්ටිය. ඔය කට්ටියම අසාධාරණවට කරන්න එපා. මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකින් 9 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරුන් 32 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකින් ආරක්ෂක අංශ ඇතුළු සමාජිකින් 911 දෙනෙකු පසුගිය 13 සහ 15 වෙනි දින PCR පරීක්ෂාවට ලක් කරනු අතර අදාළ ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ PCR පරීක්ෂණ සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කරමින් ආසාදිතයින් ආගිය තැන් හඳුනා ගැනීම හා සමීප ආශ්‍රිතයින් හඳුනා ගැනීම ගැඹුරු අධ්‍යයනයකින් සිදු කරන අතර ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව පාර්ලිමේන්තු වේත්‍රධාරියා සඳහන් කළා. කොවිඩ් තත්ත්වයටතේ පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයක් මෙවන විට වසා දමා නොමැති බවද ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් සහ සමීප ආශ්‍රිතයින් සේවය කළ ස්ථාන විෂ බීජහරණය කිරීමටද කටයුතු කර තිබෙනවා. මීට පෙර දයසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක කරන මැති ඇමතිවරුන්ට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් වාසුදේව නානායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඇතුළු අමාත්‍ය කාර්යාලයේ සියලු දෙනා කොවිඩ් ආසාදිත නොවන බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්ගම ප්‍රදේශීය විහාරස්ථානයක හිමි නමක් ඇතුළු 5 දෙනෙකු කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් කරාපිටිය රෝහලේ 36 වෙනි වාට්ටුව తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කටුනායක ගුවන්තොටුපොළ වෙත අද පෙරවරුව දක්වා ඩුබායි, මාලි, දෝහා, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාවේ සිට පුද්ගලයන් 567 දෙනෙකු පැමිණියා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. පුදුම සතුටක් තියෙන අපි ගොඩක් දුකින්ද හවුස්මේට්ලා විදිහට එම්බසියේ ගොඩක් කල් හිටියා. රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ විදිහට ගුවන් යානය දෙක ලබා දීම සම්බන්ධයෙන්. අපි රටවල් වල ගිහිල්ලා ගොඩක් දුකින්දලා ඉන්නේ මෙතනට. අපි ගොඩක් කඳුලෙන් හිටියේ කන බේරගෙන වගේ අපි ආවේ මෙතනට. හැමෝටම ගොඩක් ස්තුතියි. මම ලංකාවට ආවම ඉඳලා තියෙන ප්‍රශ්නෙත් එක මාස 10ක් විතර අතරමං වෙලා හිටියේ. එන්න හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. මේ අතර ඕමානයේ රැකියාවක් සඳහා ගොස් සිටියේදී කොවිඩ් වසංගතය හමුවේ යලි මෙරට පැමිණි කාන්තාවක් නිරෝධායනය සඳහා යාපනයට රැගෙන යන අතරතුර පළේ ප්‍රදේශයේ දිසිදු හදිසි අනතුරකින් ඇගේ අතක් අහිමි වී අනෙක් අතරද බරපතල තුවාල සිදුව තිබෙනවා. නිරෝධායනයට අරන් යනකොට පාන්දර 3:00 වෙනකම් මම ඇහැරිලා හිටියා. ඊට පස්සේ මට කිසිම දෙයක් මම දන්නේ නැහැ. දෙවෙනි දවස් ડોක්ටර් කිව්වා මම ඇහුවා ඇයි මහත්තයෝ මම රටින් ඉඳලා ආවේ මම නිරෝධායනේ බස් එකේ හිටියේ ඇයි මම මෙතන කියලා. ડોක්ටර් මට කිව්වා මේ ඔයා ඇක්සිඩන්ට් වුණා කියලා. දැන් ඉතින් මට වැඩක් කරගන්නත් බෑ. මගේ එක අතක් කපලා එක අතක් මගේ කැඩිලා ගොඩක් වේදනාවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ අතර කොවිඩ් මර්ධන එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අද මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය කරන එන්නත පෙබරවාරි මාසයේ මුල් කොටසේ ලබා දීමට පුළුවන් වෙයි කියලා. ඉස්සෙල්ලාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල වැඩ කරන අය. ඊට පස්සේ වයෝ වෘද්ධ ජනතාව. ඉතින් එහෙම ඒක සාධාරණ විදිහට කරනවා. පෙබරවාරි මාසයේ දෙවන සතිය වෙනකොට විතර ආරම්භ වෙලා ක්‍රමක්‍රමයෙන් ජනතාවට මේ ප්‍රයෝජනය ලබා දීමට හැකියාව තියෙනවා. ඒ එන්නත ලැබීමෙන් ජනතාවගේ මනස වඩා ශක්තිමත් වන බවට කිසිම සැකයක් නැහැ. Own a home at Central Park Jaya this season. Save up to 1 million rupees. It's the season to celebrate. චීනයේ ටියන්ජී ප්‍රදේශයේ අයිස්ක්‍රීම් වල තිබී COVID-19 වෛරසය හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධන ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් නෝර්වේ රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් ඇත්තේ 29 දක්වායි. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලෝපුරා වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,31,40ක්. සමස්ත ආසාදිතින් සංඛ්‍යාවද 9,49,56,494ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 27 වනදා සිට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත නෝර්වේ රාජ්‍යයේ COVID-19 ආසාදිත රෝගීන් සඳහා භාවිතයට නිර්දේශ කර තිබුණා. ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් පසු එරට වැඩිහිටියන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. වයස අවුරුදු 75ට වැඩි පිරිස් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වුණේ. මේ තත්ත්වයත් සමග නෝර්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෆයිසර් සමාගමෙන් ඉල්ලා ඇත්තේ තවදුරටත් යුරෝපා කලාපයට ෆයිසර් එන්නත බෙදා හැරීම තාවකාලිකව නවතා දමන ලෙසයි. මේ වන විට නෝර්වේ රාජ්‍ය තුළ 25,000කට අධික පිරිසකට මෙම ෆයිසර් එන්නත ලබා දී තිබෙන අතර අසාධ්‍ය රෝග ලක්ෂණ මතුවන රෝගීන් හට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමටත් එරට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසය සාර්ථකව පාලනය කරමින් පැවතියද චීනයේද මාස 8කට පසු නැවත කොවිඩ් මරණ වාර්තා වන තත්ත්වයක් මතුව තිබෙනවා. COVID-19 වෛරසයේ නව ප්‍රභේදයේද රටින් වාර්තා වීමත් සමග එරට හුබේ පළාත සම්පූර්ණයෙන් වසා දැමීමටයි රාජ්‍ය පියවරගෙන ඇත්තේ. මේ අතර චීනයේ අයිස්ක්‍රීම් හරහා මිනිසුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි සොයා එරට සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ ආරම්භ කළා. ඒ චීනයේ පිහිටි ටියන්ජින් ඩකයිඩෝ නම් ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් වල තිබී කොවිඩ් වෛරසය හමු වීමත් සමගයි. එම අයිස්ක්‍රීම් ඇසුරුම් 1812ක් වෙනත් පළාත්වලට යවා ඇති බවට අනාවරණ වී ඇති අතර ඉන් 390ක් මේ වන විටත් අලෙවි කර අවසන් බවටයි අනාවරණ වන්නේ. මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තිරිඟු පිටි ගෙන්වා ඇත්තේ නවසීලන්තයෙන් සහ යුක්‍රේනයෙන් බවද තහවුරු වී තිබෙනවා. මේ වන විට අදාළ කර්මාන්තශාලාව ආශ්‍රිත පුද්ගලයන් 1600ක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. වෛරසයේ තෙවන බලපෑම තවමත් පවතින ඉන්දියාව ලෝ විශාලතම එන්නත් කරන වැඩසටහන ඊයේ සිට ආරම්භ කළා. කොවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් මෙම වැඩපිළිවෙලට තේ මිලියන 300ක ජනතාව වෙත ලබා දීමට නියමිතයි. එන්නත් කරන වැඩසටහන ආරම්භමින් පළමු එන්නත මෙලෙස ලබා දුන්නේ රට සනීප ආරක්ෂක සේවකයෙකුට වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් එලෙස කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් සෞඛ්‍ය අංශ නිලධාරීන් 51 දෙනෙකුට අසාධ්‍යකතා මතුව තිබෙනවා. මේ අදාළ එන්නත් කරන වැඩසටහන ආරම්භ වීමත් සමග ඉන්දියාවේ ප්‍රදේශ රසක ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නොතකමින් සාමූහික වශයෙන් එක් රැස් වී සතුට පළ කර අයුරුයි.
තලංගම ප්‍රදේශයේ නිවසක තාපයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු අද පෙරවරුවේ පස්කන්දකට යටවීමෙන් අනතුරට ලක් වුණා. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට හැකි වුණේ යුද හමුදාව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. තලංගම අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දියාසල නිවසක තාපයක් ඉදිකරමින් සිටි දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ දුන්නේ අද පෙරවරු 9ට පමණ. එහිදී අඩි 20ක් පමණ උස ඇති පස්කන්දක් පෙරලීමෙන් ඔවුන් දෙදෙනා ඊට යට වී තිබුණා. ගෑගහිලා තමයි මෙතනට ආවේ. මම ගුවන් යනකොට දැම්ම ගිහිල්ලා මිනිස්සුන් දෙන්නෙක් යට වෙලා. ඊපස්සේ මම කෑ ගහලා අනිත් අයට කතා කරා. පසුව යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. සුවසැරිය ගිලන් රථ සේවකයන්ද කඩිනමින් එම ස්ථානයට ළඟා වූ අතර මුදා ගැනීමේ මෙහෙයුම සිදුවන අතර වාරයේ ඔක්සිජන් සැපයීමටද කටයුතු කළා. මෙහෙමයි අත උඩට ගත්තොත් එයාට ගැම්මක් තියෙනවා හරි අර මේක අයින් කරන්න අනතුරුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් ඉවත් කර ඊට යට වූ පුද්ගලයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මුදා ගැනීමෙන් පසු රෝහල්ගත කෙරුණා. අර මේක අයින් කරන්න රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරනු ඇති බවට වන ජනතා විශ්වාසය පළුදු නොකර ආණ්ඩුව කටයුතු කළ යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මල්වතු සහ අස්ගිරි විහාරවලට අද පෙරවරුවේ පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් තිබෙන ගැටලු ජාත්‍යන්තරයේ ගැටලු අර්බුදත් එක්ක විවිධාකාර බලපෑම් වෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද මේ රටේ සම්පත් සුරක්ෂිත කරගන්නේ කියන කාරණය හිතන්න ඕනේ. වර්තමාන රජය බලයට පත් උනේ මේ රටේ සම්පත් ආරක්ෂා කරගෙන රට දියුණු කරයි කියන කාරණය. ඒක පළුදු නොවි මේ සඳහා කටයුතු කරන හැටියට අපි කරුණාවෙන් මතක් කරනවා. මේ විශ්වාසයේ ඉස්සේ පළුදු වන විදිහට මේ රජයේ වැඩ කටයුතු කරන සම්බන්ධ කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ ඒකේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා සෑහෙන ආයෝජනයක් අවශ්‍යයි. බල වශයෙන් US ඩොලර් මිලියන 600. ඉතින් ඒ ආයෝජනය අපි ලබා ගන්නවා. ඒ ලබා ගන්න අතර ඒ සම්පූර්ණ ගනුදෙනු අපි සකස් කරනවා. මේ රටට උපරිම ප්‍රයෝජනය ලැබෙනවා. දැන් ශ්‍රී ලංකා රජයට අපිට තියෙනවා 151ක් කොටස්. ඉන්දිය ආයෝජකයා ඒගොල්ලෝ ආයෝජනය කරනවා. ඒගොල්ලන්ට අයිති නැහැ. පසුගිය රජයේ කාලේ තුල ආරම්භ වෙච්ච ඒ කිවිසුම් දිගුවක් ඇටියට තමයි මේ කාර්යකේ බව පේන්නේ. නමුත් ඒ තුල තිබෙන ජාත්‍යන්තර වශයෙන් වෙනත් අරමුණුත් අපිට පැහැදිලි වෙනවා. බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන බලයේ ගිහින් අපේ ජාතික මේ තලයේ ඉදිරිපත් වීමෙන් පසු මේ තරම් භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමක් අපි නම් රකින්නේ නැහැ. නැවත කවදාවත් සිද්ධ වෙන්නේ නොවේ කියන මේ තිබෙනවා මේ කඩාවැටීම සිද්ධ වුණොත්. ඒ කිව්වම සකස් කළ ඉවරද විස්තර සාකච්ඡා කරගෙන යනවා අනිත් පාර්ශ්වයේ සමන්විත පොම්පියෝ රාජ්‍ය ලේකම් වෙන්නේ ඉස්සෙල්ලා චීන නියෝජිත කණ්ඩායමක් සත්‍යයක් කරලා ලංකාවට ඉතින් පොම්පියෝ රාජ්‍ය ලේකම් වෙනවයි කියලා දැනගෙන තමයි කල්ලාතෝ චීනය ආවේ. චීනය නියෝජිත පිරිස ඇවිල්ලා ගියාට පස්සේ ඒ රාජ්‍ය ලේකමත් ඇවිල්ලා තරවට කිරීමක් කළා චීනයේ ලංකාව ණය උගදකටපත් කරන නිකම් පරපෝෂිතෙක් කරන විලෝපිතෙක් කියන අදහස කිව්වේ. සම්බන්තට වරාය පසුගිය කාලේ ලබා දුන්න ඒවත් දීප ක්‍රමය ගැන අපේ විරසකයක් තිබෙනවා. කිවිසුම් අතර කරගෙන
ගැනීම ලොකු දෙයක්. ඉතින් වෙනස් ස්වරූපයෙන් හරි නැවත මතුවෙන්නේ නොදී විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ. අයිතිය පමණක් නෙවෙයි පරියන්තයේ කළමනාකරණය කිරීම සඳහා හදන සමාගමය 151ක් කොටස් තියෙන්නේ ශ්‍රී ලංකාව. ඉතින් හැම විටම අයිතිය කළමනාකරණය අපේ අතේ තියාගෙන තමයි මේ වැඩපිළිවෙල සකස් කරන්නේ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. මේක තුල ආණ්ඩුව තර්කයක් ගොඩ නැගුවා අපේ රටේ දේශීය ආයෝජකයෝ නැහැ කියන එක. ඒක පට්ටපල් බොරුවක්. ඇත්ත කතාව තමයි ඉන්දියාවේ අගමැතිවරයාගේ බලපෑමට යටත්ව ඉන්දියාව සනසන්න ඒක ලබා දෙන්න යනවා. රාජ්‍ය දේපොළ විජාතියකරණය කරනට අපි විරුද්ධයි. හැබැයි ආයෝජන ගේන්න ඕනේ අපි. ඒ ආයෝජන ගේනකොට ජාතික සම්පත් ආරක්ෂාව වෙන විදියට අපේ රටේ අභිමානය ආරක්ෂාව වෙන විදියට ගිවිසුම් ගත වෙන්න ඕනේ. යම් යම් මුදවිය බේරන්න මේක ඇමති පිටින් දාන්න හැදුවා. අපි විශ්වාස කරන්නේ මේ රජයේ ඉන්න ඇමති කෙනෙකුට මෙවැනි කාර්යයක් කරන්න පුළුවන් කියලා. අනිත් එක මේ විකිණීමේදී මොකද්ද තියෙන විනිවිදභාවය? ඒකට දේශීය ව්‍යාපාරිකයන් අපේ රට තුළ ඉන්නවා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට අපේ රටේ මහ ජනතාවට ගොඩනැගෙන්න එකම අවස්ථාව සහ පළමු අවස්ථාව ලැබුණේ යුද්ධය අවසන් කළා මේ රටේ ඇති කරපු ආර්ථික කළමනාකරණය හින්දා. අපේ රටේ ආයෝජකයෝ එද්දි ඒ ආයෝජකයන්ට එන්න එපා කියලා බලපෑම් කරපු විපක්ෂයක් තමයි අද පාර්ලිමේන්තුව තුළ ඉන්නේ. ආයෝජන වලට ආපු කණ්ඩායම් ඒ ආණ්ඩුවේ ඇමතිවරු කොමිස්සිල්ලපු හින්දා හැරිලා ගියපු අවස්ථා අපි දැක්කා. අදානි සමාගමේ ක්‍රියාකාරීත්වය හරහා 42ක් ගොවියෝ මිය ගිහිලා තියෙනවා ඉන්දියාවේ. ඒ වගේ සමාගමක් ලංකාවට ගෙනල්ලා වරායේ නැගෙනහිර පර්යන්තය දීලා වරායේ සේවකයෝ කී දෙනෙක් ඝාතනය වෙන්න කටයුතු කරන්නද හදන්න කියන කාරණේ තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ. ඉතින් ආණ්ඩුව ඉන්දියාව ඉස්සරහා දන ගහනවා, ඩඩ්ලි සිරිසේන ඉස්සරහා දන ගහනවා, චීනය ඉස්සරහා දන ගහනවා, යුක්‍රේනය ඉස්සරහා දන ගහනවා. තව කවුරු ඉස්සරහා දන ගහන්න ආණ්ඩුව ලෑස්ති වෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. වචන වලින් කොහොම කිව්වත් මේක ජාතික සම්පත් විකිණීමක්. ආණ්ඩුව ජනතාවට පොරොන්දුනේ මොකක්ද? ජාතික සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණගෙන කන්න උත්සාහ කරනවායි කියලා පේනවා. රජයේ දේපල විකුණන්නක් සිදු වෙන්නේ නැහැ. මං හිතන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තමයි යන්නේ. මේ ව්‍යාපාරය කරන් යන්නත් සමහරක් වෙලාවට අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි වරායවල විකුණනවට හිරප ගියපු පිණිස විදියට මගේ පෞද්ගලික මතය මම විරුද්ධයි. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් හම්බන්තොට වරාය විකිණීම බදු දීම කරන්නේ. නමුත් අපි ලෝකයේ ඕනේ රටක් එක්ක හවුල් ව්‍යාපාර කරනවා. ඒක ව්‍යාපාරය. මේ අදානි කොම්පැනි කියන්නේ ඉන්දියාවේ තිබිච්ච ජාතික වරායක් වන ජවහර්ලාල් නේරු වරාය නැති වෙන තැනට කටයුතු කරලා ඒගොල්ලන්ගේ වරායවල් මතු කරගත්ත කොම්පැනියක්. එහෙම කොම්පැනියක් මේ 149 ලබාගෙන හිතනවද අපට හිතවත් වැඩ කරයි කියලා. මේ කොමිෂන්. ඉතින් ඒව ගැන හිතලා මෙහෙම කටයුතු කරන්න යනවා නම් ඒකත් දේශද්‍රෝහී වැඩක්. රජය කියනවා අදානි කොම්පැනියට 149ක් පවරනවා. ඒක විකිණීමක් නොවේද? ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා. ඒ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව රජය අදානි කොම්පැනියට හරි වෙනත් කාට හරි මේ වරාය ආයෝජකයෙක් හැටියට සලකලා දෙන්න ගියොත් එහෙම ආණ්ඩු විරෝධී මහා රැල්ලක් ඇති වෙනවා. පසුගිය මැතිවරණවලදී ලැබූ ජයග්‍රහණය භුක්ති විඳින්නේ පොදු ජනතාව නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බුත්තල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විපක්ෂ නායක ජංගම සේවය අද බුත්තල වගුරුවෙල පිහිටි පොහෙමළු විහාරස්ථානයේදී පැවැත්වුණු අතර සිය ගැටලු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමට ප්‍රදේශවාසීන්ට අවස්ථාව සැලසුණා. මෙයා ආබාධිත රණවිරුවෙක් අවුරුදු 2කමාරක් විතර ගෙදර ඒත් මෙයාගේ ෆයිල් දාම් බෝඩ් එකෙන් ආවට ඒජ් ඔෆිස් එකට හම්බ වෙලා නැහැ. අපිට පඩිය අමතරම ආබාධිත දීමනාවේ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉස්කෝලේ දැකලා ගන්නවත් හරියට ඉදියක් නැහැ. සල්ලි මුල්ලාන්නේ අපිට ගියක් හදගෙන කියලා තාත්තටවත් හරියට ඉස්තිය රස්සාවක් නැහැ. තාත්තා පාක්ෂික වැඩක් වැඩ කළා. මට ඉන්න ගෙයක් නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මට ගෙයක් ලබා දෙන්න කියලා. අපි දැනට ඉන්නේ ගේ කඩා වැටලා තියෙන්නේ වැස්සට තෙවෙනවා. ඔයගොල්ලෝගේ වහලට අවශ්‍ය ෂීට් එක ලබා දෙනවා. මේක කොහොමද? දැන් එතකොට මේ දරුවන්ගේ ගෙවල් දෙකට ගිහිල්ලා මනලා කියන දී ප්‍රමාණය ඊට පස්සේ විශේෂයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනාධිපතිවරණය මහමැතිවරණය එක වෙලාවක ලක්ෂ 69කින් තව වෙලාවක ලක්ෂ 68කින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා දුන්නා. නමුත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ඇත්තෝ නම් භුක්ති විඳින. මේ වර්තමාන රජය අඩු මිලකට සීනි ලබා දෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කරා. සීනි බදු වංචාව ප්‍රතිලාභ මිලියන 10,000 අපේ රටට එන්නත ලබා ගන්නට යන ගාන. ඒ විතරක් නෙවෙයි පොල් තෙල් වලින් ගහලා තියෙනවා. එතකොට මේ ගහන්නේ කාටද? ගහන්නේ පොදු ජනතාවගේ බඩට. අපේ රටට අවශ්‍ය මනුස්සකම රජයන රටේ ජනතාව ගැන හදවතේ සංවේදීත්වයක් හිතක් පපුවක් තියෙන රජය. වහා මේ රටේ වෙනසක් උදෙසා හැමෝම එක්කහු වෙන්නට ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. රංජන් රාමනායකලා අද අසරණ වෙලා හිරගෙදරට ගියා වුණත් එදා දුමින්ද සිල්වලා හිරගෙදරට ගන්න විදිය ගැන නියෝග දුන්නේ රංජන්ලා. තානිලා ඒ කරපු පාප කර්ම තමයි ditta ධම්ම වේදිනියේ කර්ම විදියට අද රංජන් පිටින් ගිහිල්ලා තියෙන්නේ. ඒ රංජන්ගේ විතරක් නෙමෙයි යහපාල හිටපු හැමෝම ඒවට වග කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කියන ඒ සියලු දෙනා. යහපාල ආණ්ඩු දෙයින් හවස් වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද හිරේ දාන්නේ? ඔව් කොහොමද හිරේ දාන්නේ? එතකොට හිරේ දාලා කොහොමද ඒ හරහා යටින් හොරකම් කරන්නේ? එහෙම තමයි කෙරුවේ. ඒ වගේ මුසාවිට නින්දා පහස කෙරුවා. විනිසුරුවරන්ට නින්දා පහස කෙරුවා. පොලිසිය CID එකේ තිබිච්ච ගෞරවය විනාශ කරලා දැම්මා. හැම අතින්ම රට විනාශ කරපු යුගයක් තමයි තිබුණේ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඇතුළට යනකොට අපි අධිකරණයට බලපෑම් කරලා. එතකොට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා මේ හිරේට යනකොට අධිකරණයට බලපෑම් වෙලා නැහැ. මේක මාර සෙල්ලමක් නේ. දුරකථන සංවාද කරලා රංජන් රාමනායක අධිකරණයේ විනිසුරුවන්ට කතා කරලා ඉවරලා දුමින්ද සිල්වා මහත්තයව හිරේ දානකොට සජාතික පක්ෂයටයි සමගි බලවේගයටයි සැපයි කැපයි. දැන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයටයි හරින් ප්‍රනාන්දුලටයි මේක අකප වෙලා තියෙන නිසා මම බොහොම පැහැදිලිව මතක් කරනවා දුමින්ද සිල්වා මහත්තයාගෙන් කරේ පරිගැනීමක්. හැබැයි රටම දන්නවා රංජන් රාමනායක මහත්තයා වන් ෂොට් වෙන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා. බලන්න අර දුමින්ද සිල්වා නඩු විභාගයේදී ශානි අබේසකරත් එක්ක කරපු ඒ කතාව හඩපඩු වලින් අපි දැක්කා කොච්චර අපරාධයක්ද. රංජන් රාමනායක ලැජ්ජා වෙන්න ඕන මේ වාගේ තුට්ටු දෙකේ වැඩ කිරීම පිළිබඳව. අධිකරණයට ගහන්න මේ බලවේග යොදාගත්තේ රංජන් රාමනායක කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ලෑස්ති. මේ කටමැද තොරණ වාචාලයෝ බෑ විවේචනය කරන්න අධිකරණේ. දැන් කෑ ගහන මිනිස්සු වෙන අර දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා තත් සාධාරණයක් නෙවුනේ. ඒ වෙලාවේ කෑ ගහන්න බෑ. එදා රංජන් රාමනායකලා අධිකරණයට බලපෑම් කරලා අධිකරණය නොමග ඇරලා ශානි අබේසේකරලා වගේ අයලව නඩුව ගොනු කරලා අධිකරණයටත් මග අරින්න බැරි තත්ත්වෙට කුටු කරලා තිබ්බා. ඒ ගැන කතා කරන්නේ නෑ දැන්. දේශප්‍රේමියෝ ප්‍රජාතන්ත්‍රවාදීෝ ඒ වෙලාවේ කට වහගෙන ඉන්නවා. දැන් තමයි කට ඇරලා තියෙන්නේ. අපිට කනගාටුයි. අනිවාර්යෙන් දුමින්ද සිල්වා මැතිතුමාව නිදහස් කළ යුතුයි. බොරු චෝදනා බොහොම පැහැදිලි. රංජන් රාමනායකලා එදා මිනිසුරුවරුත් එක්ක සාකච්ඡා කරලා කරපු වැඩ බොහොම පැහැදිලි අඬවඩ ඉදිරිපත් වෙලා තියෙනවා. අධිකාරී ජනාධිපතිතුමා නීත්‍යානුකූල මට්ටමේ කර යුතු සාධාරණ යුක්තිය අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතු කියන දන අපි ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සෑම පුරාවස්තුවක්ම රැකගැනීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ගල්කිරියාගම මහවුරුලාව ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් ඩෝසර් කිරීමේ සිද්ධියක් ගැන නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා. මේ අතර මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදුබිම ආශ්‍රිත තවත් ඉපරණි ස්ථානයක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර තිබෙනවා. මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පුරාවස්තු විනාශ කිරීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කළ අයුරු අවස්ථා ගණනාවකදී හිරු CIA හරහා අප රටට හෙළි කළා. අපගේ එම අනාවරණයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානය ඒ පිළිබඳව යොමු වූ අතර පුදබිම ආශ්‍රිත පළමු අදියරේ මැනුම් කටයුතු ආරම්භ කෙරුණේ ඒ අනුවයි. එම කටයුතු අවසන් වී දෙවනගල පර්වතය ආශ්‍රිත දෙවන අදියරේ මැනුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතිද්දී ඊයේ කිසියම් පිරිසක් පුදබිමට යාබද පෞරාණික ගල් සහිත ස්ථානයක් ඩෝසර් කර තිබෙනවා. මෙම ඩෝසර් කිරීම පිළිබඳව කරුණු සැලවීමත් සමග දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පොලිසිය එම ස්ථානයට පැමිණෙද්දී අදාළ පිරිස ඩෝසරේද රැගෙන පලා ගොස් තිබුණා. මේ බලන්නක මේ රජකාරීකින් ගල්ලනේ මේ ගල් පොරවල කොම් ගල්ලැදි මේ විශාල ගල්ලැදි මේ පුරාවස්තු සංහාරයේ හිරු CIA වැඩසටහනේ ලොවට පෙන්නනවා. පැරණි ගල්ලැදි ගල් පොරු මෙව නැතුණොත් අපේ ඉතිහාසෙ මැරෙනවා. අපිට අයිතියක් කියන්න බැරි වෙනවා. දැන් ඩෝසරේ හැමකෝ ඩෝසරේ නෑ පිරිස නෑ. ඔබට බෑ මේ සියලු දේවල් හදන කුඹුරු ඉඩම් මේ ඇලමාර්ග. මේ අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටලු නිරීක්ෂණය කිරීම සඳහා අද ගල්ගමුව සහ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පසුගිය 9 වෙනිදා ගල්කිරියාගම පලාගල මහවුරුලෑව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කිරීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් සොයා බැලීමටද රාජ්‍ය අමාත්‍යවරයා පැමිණියා. මෙතන මොකක්ද තියෙන්නේ? පිටිකටයක් වගේ තමයි පේන්නේ. දැන් මේ පේන වලංකටු වල මේ කැටවල හැටියට අනුරාධපුර යුගයට අයිති ආරාමයක් කියලා තමයි හිතන්න පුළුවන්. ඩෝසරේදී ඒ ඩෝසරේ ක්‍රියා කරපු දෙනා අපදම කරපු ක්‍රියා කරපේ ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? කවුද වොයිස් ඉන්නේ? ඉදෙනෙක් රෙස් කරලා තියෙනවා. කෙනාද? අර වැලි රාජාද මොකද්ද කියන එක? මිනිහා පොලිසිය මගහැරලා පල්ලලා ඉන්න වෙයි. අපිට කොළඹට එනවා නම් තොරතුරු ඕගලන්ට එන්න නැති වෙන්නේ දියන්නේ නැහැ නේද? ඔව්. මූව ගන්න බැරි නම් වැඩක් නැහැ ඕගලන්ට.
පැනලා ඉන්නවා කියලා කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් බලපත්‍ර ලබා දීම පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඒ වැලිරාජාගේ මොකක් හරි ඉඩමක් තියෙනවද මෙහෙම? ඔව් සර් බලපත්‍ර මේකට තියලා තියෙනවා මේක වගා කරන්නේ ප්‍රයාස. කවුද මේකට බලපත්‍ර දීලා තියෙන්නේ? ඒ බලපත්‍රයේ සාමිතුමට තියෙන්නේ. මේ කොටස අවිද්‍යාත්මක හඳුනාගෙන තියෙනවා. කොහෙන්ද බලපත්‍ර ඉෂු වෙලාදී? ප්‍රාදේශීය කලාගෙන. මේකේ සිද්ධියෙන් පස්සේ ගියාද? සිද්ධියෙන් පස්සේ ගියා. යන්න. ගිහිලා මේ ඔක්කොම බලපත්‍ර ටික අවලංගු කරවන්න. TG ඔය ලෙටර් එකක් ඉෂු කරන්න. හැමතුමනි චෛත්‍යයේ තියෙන හේනම අවුරුදු 30කට ඉස්සලා මම තමයි කෙටි. බඩින් ගිහ හදලා ඔයගේ ආයෝජන අරගෙන හේන අත්හැරියා. මේ හරියෙන් විතර තමයි ටිකක් තිබ්බේ මේ රාජාජට. බව් රාජාජනේ. හොඳ අයියා. නැත්නම් දැන් මේ ලංකාව පුරාම මේ දේව සිද්ධ වෙනවා. දෙපාර්තමේන්තුවක් හැටියට මේ හැම එකක්ම රැක ගන්න හැකියාවකුත් නැහැ. ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක්ද? මේවා අයින් කරලා පුරාවස්තු කියලා දෙයක් තිබුණේ නැහැ, ජනාවස්තු තිබුණේ නැහැ. අන්න ඒක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. ඇත්තටම අපි පිළිගන්න ඕනේ. මේක අපේ පැත්තේ දුර්වලකමක්. යමක් වුණාට පස්සේ තමයි අපි ඒව ගැන කතා කරන්නේ. මේක රටේම හැටිනේ. දැන් අපි පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම විතරක් නෙමෙයි, අවශ්‍ය නම් අලුතෙන් පුරාවිද්‍යා පනතක් ගේන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටකට ආහිරෝ. රටවටා හිරෝ. කලකිරුණු පාර්ශව එක්කර ගැනීමෙන් සිදු කරන ආණ්ඩු පෙරළියකින් පළක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද කොළඹදී පැවති වැඩසටහනකදී සඳහන් කළා. අපේ රටේ මේ පසුගිය අවුරුදු 70ක කාලය ඇතුළත ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම මගේ හැඟීමේ හැටියට නම් වගකිව යුත්තේ පවුල් 4ක් පමණයි. පළමු යුගයේදී සේනානායක කොතලාවල පරම්පරාව, දෙවැනි යුගයේදී බණ්ඩාරනායක රත්වත්තේ පරම්පරාව, තුන්වෙනි යුගයේදී ජාවර්ධන වික්‍රමසිංහ පරම්පරාව, දැන් නම් මේ 2005න් පස්සේ රාජපක්ෂ පරපුර. පාර්ලිමේන්තුවේ 225ටම දොස් නැගීම වරදක් අපි තේරුම් ගත යුතු වන්නේ කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරළියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක ආදි සිසුන් පිරිසක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ සාදයක් මැදිරිගිරිය පොලිසිය විසින් වටලා ආදි සිසුන් 13ක් ඇතුළු 52ක් ගංජා ඇතුළු මද්‍රව්‍ය සමග අද පොලිස් බහරයට ගනු ලැබුවා. 1818 ඌව වෙල්ලස කැරැල්ලේදී භාවිත කළ බවට විශ්වාස කෙරෙන ඊතලයක් බදුල්ල බිබිල ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතරතුර උණගොල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. ගලේවෙල මෝරගල්ල පිවිදුනුගම මාර්ගය වයබැල ව්‍යාපෘතිය සඳහා ගමන් කරන බර වාහන හේතුවෙන් අබලන් වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. අනතුරුව ව්‍යාපෘති නිලධාරීන් එම ස්ථානයට පැමිණ මාර්ගය නැවත සකස් කිරීමට පොරොන්දු වී තිබෙනවා. රටවටා හිරෝ. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සමුදී ඇමරිකා බලා පිටත්ව ගිය ශ්‍රයන් ජයසූරිය අද මෙරට ප්‍රධාන පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් චෝදනා කළේ තමන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එපාවීමට තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳද වගකිව යුතු බවටයි. කණ්ඩායමේ ක්‍රීඩකින් අතර විරසක ඇති කරන්නට තිසරගේ බිරිඳ කටයුතු කළ බවටද ශ්‍රයන් චෝදනා කරනවා. ඩුබායි සංචාරය අතරතුර ක්‍රීඩකින් කිහිප දෙනෙකු සමගින් ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී තිසරගේ බිරිඳ පැමිණ එම ක්‍රීඩකීන්ට තමන් සමගින් කතා නොකරන ලෙසට දැනුම් දුන් බවත් ශ්‍රයන් පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් තිසර මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ 2017 වසරේ ඩුබායි තරඟ සංචාරය අතරතුර මාගේ සහෝදර ක්‍රීඩකයා අද ඔහුගේ දෙවන බිරිඳ එම සංචාරයට රැගෙන ඇවිත් ඇයව ඔහුගේ කාමරයේ නවාතන් ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් අවසර ඉල්ලූ බවයි. ඒ වන විටත් ඔහු විවාහක එක්දරු පියෙකු බැවින් ක්‍රීඩකින්ගේ විනය ගැන සලකා කණ්ඩායමේ නායකයා විදියට තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් තිසර පවසා තිබුණා. මේ තීරණය මහා කණ්ඩායම් කළමනාකාරීත්වය එක්වගත් තීරණයක් මිස මාගේ බිරිඳ විසින් ගත් තීරණයක් නොවන බවට තිසර පවසනවා. ක්‍රීඩාව සහ පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දිනක අනවබෝධයක් ඇති නොවන බවයි තිසරගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මීට පෙරද ලසිත් මාලිංගගේ බිරිඳ සහ තිසර පෙරේරාගේ බිරිඳ අතරද විරසකයක් ඇතිව තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් තැබූ සටහන් පාදක කරගනිමින්. එසමගින් අප සූදානම් සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්තදන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට ඉරු 11:55 යලමුණක